හොඳයි අහගන්න. හරි දැන් අපි ළමයි භාග පාඩම අද තව පොඩි වෙලාවක් අරගෙන ගණන් ටික හදලා අද ඉවර කරනවා භාග පාඩම. හරි දැන් හොඳට අහගන්නකෝ. හරි පන්තිට ළමයි 6 වෙනිදි සම්බන්ධ වෙන්න ඕනේ. පරක්කු වෙන්න සමහර ළමයි දැන් සම්බන්ධ වෙන්නේ ක්ලාස් එකට. හරි පැය එකමාරයි තියෙන්නේ. හොඳයි ඉක්මන් කරන්න. හරි. පුළුවන් ළමයි වීඩියෝ ඔන් කරගන්න. ඩිලක්ෂකෝ. ඩිලක්ෂ වීඩියෝ ඔන් කරගන්න. ඩිලක්ෂ හරි. සමහර ළමයිට වීඩියෝ ඔන් කරගන්න බැරි කට්ටිය ඉන්නවා කමක් නැහැ. හරිද? සමහර අයගේ කැමරා ප්‍රශ්න තියෙනවා නේද? ඔව්. ඩිලක්ෂ හරිද? ඔන් කරගත්තද? දිවන්ති හරි. නැති. හොඳයි අපි එහෙනම් පටන් ගමු ළමයි. හරි අපි ගිය සතියේ මට කියන්න අල් නයන්න ඇතුළත් නේ අල් නයන්න ඇතුළත් භාග සංඛ්‍යාත්මක ප්‍රකාශන සුළු කරාද? ඔව් කරා. හරි. ළමයි මට කියන්න අල් නයන්නෙන් කියන්නේ මොන ගණිත කර්මයේද? අල් නයන්න කියන්නේ මොන ගණිත කර්මයේද? ගුණ කිරීමනේ. අල් නයන්න කියලා කියන්නේ ගුණ කිරීමේ ගණිත කර්මය. හරි. වැඩි කිරීම හොඳයි. දැන් අහගන්න. දැන් ඔයගොල්ලන් ළමයි සූම් ක්ලාස් වල දැන් අපි මම හිතන්නේ මේ 7 වෙනි දවසද කරන්නේ. දෙසැම්බර් මාසේ දවස් 5ක් කරා නේද? ඔව්. සහ මේ මාසේ මේ 2 වෙනි දවස. හරි මොනවා හරි ඔයගොල්ලන්ට දැන් අපි දවස් මේ 7 වෙනි දවසනේ. හරිද? කිසියම් හරි ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න බැරි ළමයි හිටියනම් හරි මට මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා රෙකෝඩින් වල ලින්ක් එක එහෙම ඉල්ල ගන්න පුළුවන්. WhatsApp වලින් නම්බර ලියා ගන්න. හරි මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා WhatsApp වලින් කලින් ක්ලාස් වල රෙකෝඩින් ඉල්ල ගන්න පුළුවන්. කාට හරි ඔයගොල්ලන්ගේ යාළුවන්ට හරි කාට හරි අලුතෙන් ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවනම් ගිය මාසේ ආපු නැති ළමයි Zoom ක්ලාස් එකට ඒවල රෙකෝඩින් ඉල්ල ගන්න පුළුවන්. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න පුළුවන්. රෙකෝඩින් එක ගෲප් එකට දාන්නේ නැහැ. අවශ්‍ය කට්ටියට ඉල්ල ගන්න පුළුවන්. හරි. හොඳයි. දැන් අපි ළමයි යමු මේකේ අන්තිම අභ්‍යාසය තියෙන්නේ කරන්න 3 2 අභ්‍යාසය. හරි ඒකේ මම ගණන් කිහිපයක් හදලා ඉතුරු ටික හෝම්වර්ක් වලට දෙනවා. ඊට පස්සේ අපි 4 වෙනි පාඩම පටන් ගන්නවා හොඳට. හරි. දැන් මේ සතියේ ක්ලාස් එකේ හිටියේ නැති ළමයි මාතෘකාව දාන්න භාග 3 වෙනි පාඩම. ඒක ලියා ගන්නත් ඕනේ. හරි. දාන්න ළමයි 3 4 අභ්‍යාසය 3 4 අභ්‍යාසය. තුනේ 4 අභ්‍යාසය. හරි ඊට පස්සේ ළමයි දැන් ලබන මාසේ මේ ලබන සතියේ දෙද්දී හරිද? ලබන සතිය වෙද්දී ඊළඟ ටියුට් එක ගන්න ඕනේ ඈ. හරි විනෝගොඩ එක්මීකට එන ළමයි එක්මී ආයතනෙන් ටියුට් එක ගන්න. මේ පළවෙනි ටියුට් එකේ වැඩ ටික ලබන සතියෙන් ඉවර වෙනවා. තුනේ 2 නේ තුනේ 2 අභ්‍යාසය. හරි දාන්න ළමයි තුනේ 2 අභ්‍යාසය. හරි KLL එන ළමයි අපේ ගෙදරින් ටියුට් එක ගන්න පුළුවන් ඊළඟ ටියුට් එක. ලබන සතියේ මේකේ පළවෙනි පාඩම් හතර කම්ප්ලීට් වෙනවා ටියුට් එකේ පළවෙනි පාඩම් හතර තියෙන්නේ පළවෙනි ටියුට් එක දෙවෙනි ටියුට් එක ගන්න ඕනේ ලබන සතියේ වෙද්දී හරි හොඳයි 3 2 අභ්‍යාසය හරි බලන්න සුළු කර පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න හරිද ඩිලක්ෂ හරිද ප්‍රශ්නේ හම්බුණාද ගායත්මා හම්බුණානේ හොයාගත්තද හරි 3 2 අභ්‍යාසය සුළු කර පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න. හරි. මේ සතියේ ඔය වගේ ගණන් හැදුවා. සුළු කර පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න. හොඳයි අපි එහෙනම් පටන් ගමු. 3 2 අභ්‍යාස දාන්න ප්‍රශ්නාංක 1. හරි. ඒකේ රෝගයක් ගන්න එක මම ගණන් කීපයක් හදන්නම්. ඔක්කොම දැන් හදන්න යන්නේ නැහැ. දෙකෙන් එක එකතු කිරීම හරිද? 3න් 2 ගුණ කිරීම 6න් 5 හරි දැන් ඔයගොල්ලන්ට මතකද 8 පන්තියේදී ඉගෙන ගත්තා මේ සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් සුළු කිරීමේ අනුපිළිවෙල පරියන්න 7 පන්තියේදී ඉගෙන ගත්තා සංඛ්‍යාත්මක ප්‍රකාශන සුළු කිරීමේ අනුපිළිවෙල කාටවත් මතක නැද්ද කට්ටිය දැන් ඔළුවේ අත ගහන් ඉන්නවද මතක නැහැ. දැන් සංඛ්‍යාත්මක ප්‍රකාශනයක ළමයි මතකයි බලමු. සංඛ්‍යාත්මක ප්‍රකාශනයක එක එක ගණිත කර්ම තියෙන්න පුළුවන් නේ. එකතු කිරීම තියෙන්න පුළුවන් නේ.
අර ගණිත කර්මයේදී ඇති පිළිවෙලක් තියෙනවානේ. එකතු කිරීම, මේකේ ගුණ කිරීම තියෙනවා ඊට පස්සේනේ. එකතු කිරීම, ගුණ කිරීම. සමහර ගණන් වල බෙදීම තියෙනවා. සමහර ගණන් වල ඔයගොල්ලෝ දැකලා ඇති වරහන්. දැන් එහෙම ගණන් මේකේ තියෙනවානේ. වරහන් තියෙනවා නේ. වරහන් තියෙනවා. හරිද? ඊට පස්සේ අල්ලායන්න කියන එක නම් දන්නවනේ. අල්ලායන්න කියන්නේ ගුණ කිරීම. හරිද? එතකොට ළමයි සංඛ්‍යාත්මක පූර්ණ සංඛ්‍යා හරි භාග සංඛ්‍යා හරි ඇතුළත් ප්‍රකාශනයක ගණිත කර්ම කිහිපයක් තියෙද්දී අපි ගණිත කර්ම සුළු කරන අනුපිළිවෙලක් තියෙනවා. කාටද මතක 7 පන්තියේදී ඉගෙන ගත්තා. ගණිත කර්ම සුළු කරන අනුපිළිවෙල. තමයි මතක තියාගන්න මුලින්ම අපි සුළු කරන්නේ ඔය මේක ඔයගොල්ලන්ට මතක ඇති වන් බෙගු නැත්නම් බොට්ස්මාස් නීතිය. බොට්මාස් නීතිය වන් බෙගු එක. එහෙමත් කියනවා. අපි ළඟ වරහණක් තියෙනවා නම් ගානක මුලින්ම වරහණ ඇතුළ සුළු කරන්න ඕනේ. මතකද? එහෙම එකක් ඉගෙන ගත්තා කියලා මතකද? සංඛ්‍යාත්මක ගැටලුවක භාග හරි පූර්ණ සංඛ්‍යා හරි තියෙන සංඛ්‍යාත්මක ගැටලුවක වරහණක් තිබ්බොත් වරහණ ඇතුළ පළමුව සුළු කරලා ඉන්න ඕනේ. වරහණ ඇතුළේ එකතු කිරීම අඩු කිරීම තිබ්බට කමක් නැහැ. ගුණ කිරීම බෙදීම තිබ්බත් කමක් නැහැ. ඉස්සෙල්ලා වරහණ ඇතුළේ සුළු කරන්න. ඊට පස්සේ තමයි අල්ලායන්නක් තියෙනවා. අල්ලායන්න කියන්නේ ගුණ කිරීමනේ. අල්ලායන්නක් තිබ්බොත් ඊට පස්සේ අල්ලායන්න ඇතුළත් කොටස සුළු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ළමයි මතක තියාගන්න ගුණ කිරීම සහ බෙදීම. ගුණ කිරීම සහ බෙදීම ඇතුළත් ප්‍රකාශන කොටස සුළු කරන්නේ. නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට සුළු කරන්නත් ඕනේ. මතකයි? වමේ ඉඳන් දකුණට. අවසානයේ තමයි එකතු කිරීමෙන් සහ අඩු කිරීමෙන් සම්බන්ධ කොටස් සුළු කරන්නේ. හරි. හොඳයි පොඩ්ඩක් මේක පැත්තට ලියාගන්නකො වෙන්නේ. නේ? සුළු කිරීමේ අඩු පිළිවෙල. හරිද? සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් සුළු කිරීමේ අඩු පිළිවෙල තමයි මේ තියෙන්නේ. හරි වරහණක් තිබුත් මුලින්ම වරහණ සුළු කරන්න ඕනේ. අල්ලායන්නක් තියනවා නම් ඊට පස්සේ සුළු කරන්න ඕනේ. ඊට පස්සේ බෙදීම සහ ගුණ කිරීම. නේ? බෙදීම සහ ගුණ කිරීම. අන්තිමට එකතු කිරීම සහ අඩු කිරීම. හරි. මේක ඔයගොල්ලන්ට මතක ඇති අපි මේක බොඩ් මාස් රූල් ලෙස හඳුන්වනවා. හරිද? බ්‍රැකට් වරහන් බ්‍රැකට්. හරි මේ ඉංග්‍රීසි වචන වලින් අපි මුල් අකුරු ටික අරන් බොඩ් මාස් රූල් කියලා කියනවා මේකට. නැත්නම් වන් බෙගු AR. වරහන් අල්ලායන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. හරි. ළමයි මේක මතු පෑනේ ලියා ගන්න. මම මේ විශේෂයෙන් කියලා දුන්නද? නෑ නේද? ඔව් මේක ලියා ගන්න මෙහෙම පොඩක් ඉන්න මෙහෙම ලියන්නකෝ. ලියන්න. සංඛ්‍යාත්මක ප්‍රකාශනයක රතු පෑනේ ලියුවත් කමක් නෑ. සංඛ්‍යාත්මක ප්‍රකාශනයක ලියන්න රතු පෑනෙන් හරි. සංඛ්‍යාත්මක ප්‍රකාශනයක ගණිත කර්ම කිහිපයක් ඇති විට සංඛ්‍යාත්මක ප්‍රකාශනයක ගණිත කර්ම කිහිපයක් ඇති විට සුළු කිරීමේ අනුපිළිවෙල පහත දැක්වේ. හරි. මේක ළමයි මේ විදිහටම ලියන්න. රතු පෑනෙන් ඊට පස්සේ කොටු කරගන්න. වරහන් අල්ලායන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. හරි මේක තමයි අපේ නිවැරදි අනුපිළිවෙල 1 බෙගු AR. හරිද? AR කියන්නේ එකතු අඩු. නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් බොඩ් මාස් නීතිය බොඩ් මාස් රූල් කියලා කියනවා.
හරි බොඩ්මාස් නීතිය කියන්නේ මේකට. ගණිත කර්ම සුළු කිරීමේ අනුපිළිවෙල මේ මතක තියාගන්න සියලුම රටවල් වල මේ නීතිය තමයි අපි පාවිච්චි කරන්නේ. හරි මේ ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ සුළු කිරීමේ අනුපිළිවෙල ලෙස. හරි ඉවරද ලියලා? ඔව්. හරි බොඩ්මාස් රූල් කියලා කියන්නේ ඒ කියන්නේ මේ වරහන් කියන්නේ බ්‍රැකට් මේ වගේ හරිද? මේවල අපි හරිද? දැන් සම් කියන්නේ එකතුවනේ. හරිද? ඒ වගේ මේකේ මල්ටිපල් කියන්නේ ගුණ කිරීමනේ. හරිද? බෙදීම කියන්නේ ඩිවයිඩ්. මෙතන O කියන එකෙන් තමයි අර n මේ අල්ලයන් කියන එක අපි සංකේතවත් කරන්නේ off කියන එක. අල්ලයන්. අර ඉංග්‍රීසි වචන වලත් මේ මුල් අප් එක තමයි දාලා තියෙන්නේ. හරි? හොඳයි. හරි නේද? හරි. දැන් ළමයි අපි මේ ක්‍රමය පාවිච්චි කරන්න ඕනේ. හොඳයි. දැන් අපි එමු පළවෙනි ගානට 3 2 අභ්‍යාසයේ පළවෙනි ගාන. දැන් හොඳට බලා ගන්න. හරි. දැන් ළමයි මේකේ එකතු කිරීමකුත් තියෙනවා, ගුණ කිරීමකුත් තියෙනවා. දැන් අපි මුලින්ම සුළු කරන්නේ එකතු කිරීමෙන් සම්බන්ධ භාග දෙකද? නැත්නම් ගුණ කිරීමෙන් සම්බන්ධ භාග දෙකද? මම අපේ මේ අනුපිළිවෙලේ උඩින්ම තියෙන්නේ එකතු කිරීමද ගුණ කිරීමද? ගුණ කිරීම. එහෙනම් ළමයි අපි මුලින්ම මේ ගුණ කිරීමෙන් සම්බන්ධ භාග දෙක සුළු කරන් ඉන්න ඕනේ. හරි පටන් ගමු. බලන්න මේ භාගය ඔහොම ලියන්න. එකතු කිරීමක් ඔහොමම ලියන්න. මෙතන ගුණ කරද්දී අපි මුලින්ම මේ භාග දෙක ගුණ කරන්න ඕනේ. ගුණ කරද්දී මට කියන්න හරේ ළමේව කැපු හැටිනේ. ඔව්. එතන කැපෙන්නේ කවුද? 2යි 6යි දෙකකින් කැපෙනවා. 2ට දෙවරක් 1යි 6ට දෙවරක් 3යි. වෙන කැපෙන කට්ටිය නෑ. ගුණ කරන භාග දෙකේ වල විතරයි උඩ යටයි කපන්නේ. මේකේව කපන්නේ නෑ. මෙතන එකතු කරන්නේ නැති මේක අපි අන්තිමට එකතු කරන්නේ. ඒ භාගය. ඊට පස්සේ මෙතන ළමයි ඉන්නේ ආයෙ යන්නේ දෙකෙන් එක බලන්න එකතු කිරීම. දැන් මෙතන කැපෙන කට්ටිය ඉවර හින්දා එක් වරක් 5යි. මෙතන 3 වරක් 3 9යි. ඊට පස්සේ ළමයි දැන් මේ දෙක මේ භාග දෙක ගුණ කරාම අපිට එන්නේ ළමයි 9න් 5නේ. මේ භාග දෙක ගුණ කරන් ගියාම 9න් 5යි එන්නේ. ඒ 9න් 5ට මේ ඉස්සරහා තියෙන දෙකෙන් එක තියෙන භාගය දැන් එකතු කරන්න තියෙන්නේ. භාග සංඛ්‍යාව එකතු කරද්දී හරයන් සමාන වෙන්න ඕනේ. මෙතන හරය 2 මෙතන හරය 9යි. මට කියන්න 2යි 9යි අපි එකම සංඛ්‍යාවක් කරගන්න කීයෙන් වැඩි කරලාද? කීය කරගන්න පුළුවන්ද? 2 සහ 9. 2යි 9යි අපිට කීය කරගන්න පුළුවන්ද? සංඛ්‍යාවකින් ගුණ කරාම 18නේ 18. ඔව්. එතකොට තමයි 2 18 කරන්න 9න් ගුණ කරන්න. තුල්ලේ භාගයෙන් හින්දා උඩත් 9න් ගුණ කරන්න. 9 18 කරන්න 2න් ගුණ කරන හින්දා උඩත් 2න් ගුණ කරන්න. දැන් තමයි මෙතන එක් වරක් 9 9යි. දෙවරක් 9 18න් 9ක් කියලා එනවා. දෙකෙන් එකට තුල්ලේ භාගයක්. මෙතන පස් වරක් 2 10යි. 9 වරක් 2 18යි. දැන් මම මෙහි ලියන්නම් මෙතන වුණා ලියමු පේනවද මෙතන ලියුවොත් පොදු හරය කීයද 18යි පේන්නේ නැද්ද පොදු හරය 18යි ඔව් මේ භාග දෙකේ හර සමාන වුණා මේ ලියුවේ ළමයි දෙකෙන් එකට තුල්ලේ භාගයක් 18න් 9යි මේ ලියුවේ 9න් 5ට තුල්ලේ භාගයක් මෙහිම අපි ලියුවේ අර භාග සංඛ්‍යා එකතු අඩු කරද්දී හර සමාන වෙන්න ඕනේ භාග වල දැන් එකම හරයක් කියන පොදු හරය 18යි 18න් පංගු 9ට එකතු කරන්න ඕනේ 18න් පංගු 10යි නේ ඒක 9 10 එකතු කරාම කීයද ළමයි ඈ 9යි 10 එකතු කරාම කීයද මම ලියන්න 9යි 10 එකතු කරාම 19යි හරිය කීයද 18යි නේ 18න් 19යි කියන්නේ උත්තරේ මිශ්‍ර භාගයක් ආවොත් අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරලා කියන්න ඕන 19ට 18 එකයි ඉතිරි කීයද 19න් 18ක් ගියාම ඉතිරි එකයි මෙන්න ළමයි උත්තරේ 1යි 18න් 1යි ඒ ගාන හදපු විදිය තේරෙනවද? ඉස්සෙල්ලාම අපිට මේ සුළු කිරීමේ අනුපිළිවෙල පාවිච්චි කරන්න වෙනවා. ඉස්සෙල්ලාම මේ භාග දෙක එකට අපි ගුණ කරේ. ඒ දෙක ගුණ කරාම එන්නේ 9න් 5යි. ඒ 9න් 5ට මේ දෙකෙන් එක දැන් එකතු කරන්න ඕනේ. එකතු කරාදී හර සමාන කරගන්න වෙනවා. නේ? මෙයාගේ හරය 2 මෙයාගේ හරය 9. 2යි 9යි අපිට 18 කරගන්න පුළුවන්. තුල්ලේ භාග ලියන්න. හර සමාන කරාම 18න් පංගු 9ට එකතු කරන්න තියෙන්නේ 18න් පංගු 10ක්. එතකොට 18න් පංගු 9යි 10යි 19යි.
ඒක විෂම භාගයක් ඉඳලා උත්තරේ මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න ඕනේ. නේ 19ට 18 1යි, හරේ 18යි, ඉතිරි 19න් 18ක් ගියාම ඉතිරි 1යි. ඒක තේරුණාද ගාන? පළවෙනි ගාන ඉක්මනට හදන්න. පළවෙනි ගාන ඉක්මනට හදන්න. හදුවා. එහෙනම් දැන් දෙවෙනි ගාන පටන් ගමු. රෝමි ලක්ෂණ 2. ඒකේ ළමයි තියෙන්නේ හරි. රෝමි ලක්ෂණ 2 පටන් ගන්න 3යි 3න් 1 බෙදීම 2යි 6න් 1 අන්න අල්ලන්න තියෙනවා. අල්ලන්න 4න් 1. හරි. දැන් ළමයි මේකේ හරි. මේ ගාන ඉවරද? ඔක්කොම ඉවරයි නේද? හරි. දැන් අහගන්න දෙවෙනි ගාන. දැන් මේකේ දැක්කම මිශ්‍ර භාග ඕගොල්ලන්ට පේනවා. මිශ්‍ර සංඛ්‍යා තියෙනවා කියනවනේ. ඔව් මිශ්‍ර සංඛ්‍යා තියෙනවා. මේ මිශ්‍ර සංඛ්‍යා අපි ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ? භාග ගානක මිශ්‍ර සංඛ්‍යා දීපුවොත් ඔව් විෂම භාග කරන්න ඕනේ. ඉස්සෙල්ලා මේ භාග නේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරමු. හරි. හරේ මෙයාගේ 3යි. ලබේ ගන්නේ 3 වරක් 3 9යි 1යි 10යි. මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරලා ලියන්න බෙදීම තියෙනවා. මෙතනත් මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා. හරය 6යි. ලබේ ගත්තේ දෙවරක් 6 12යි 1යි 13යි. මෙතන අල්ලා යන්න 4න් 1 සාමාන්‍ය භාගයක් එහෙමම ලියන්න. හරි. පළවෙනි පියවර හරි. හරි භාග සංඛ්‍යාවක මිශ්‍ර සංඛ්‍යා තිබ්බොත් මිශ්‍ර භාග තිබ්බොත් පළමුව විෂම භාග බවට පත් කරන්න ඕනේ. හරි ඒක හරි. දැන් ඊට පස්සේ තමයි අපේ ගානේ ගණිත කර්ම දෙකක් තියෙනවා. බෙදීමක් තියෙනවා අල්ලායමක් තියෙනවා. දැන් මතකද අපේ ගණිත කර්ම සුළු කිරීමේ අනුපිළිවෙලේ උඩින්ම තියෙන වරහණක් තිබ්බොත් වරහණ සුළු කරන්න ඕනේ අපිට ඉස්සෙල්ලා. අන්න ඊට පස්සේ තියෙන තමයි අල්ලායම. අල්ලායමෙන් සම්බන්ධ භාග දෙක සුළු කරලා තමයි බෙදීමෙන් සම්බන්ධ භාග සුළු කරන්න වෙන්නේ. මේක මතක තියාගන්න. හරි එහෙනම් අපි මුලින්ම අල්ලායන්න සුළු කරන්න වෙනවා බෙදීමට කලින්. බෙදීමට උඩින් ප්‍රමුඛතා ලේස්තුවේ උඩින් තියෙන අල්ලායන්නේ. බෙදීම තියෙන්නේ ඊට පස්සේ. එහෙනම් තමයි අල්ලායන්නෙන් සම්බන්ධ භාග දෙක සුළු කරන්න ඕනේ මුලින්ම. එහෙනම් මේ භාගය ඔහොම ලියාගන්න 3න් 10 බෙදීම ගන්න ඕනම හරි. දැන් මෙතන 6න් 13. අල්ලායන්නත් එක්ක සුළු කරන්න 4න් 1. අල්ලායන්න කියන්නේ ගුණ කිරීම. දාගන්න 4න් 1. දැන් ඉස්සර මේ භාග දෙක සුළු කරන්න ඕනේ. හරි. මට කියන්න 6න් 13 ගුණ කිරීම 4න් 1. කැපෙන කවුරුද ඉන්නවද? මෙතන කැපෙනවද කවුරු? උඩ යට කැපෙන්නේ නැහැ නේ. ඔව්. හරි. එහෙනම් අපිට එන්නේ කීයද? මෙතන බෙදීම දාගන්න. හරි. 13 වරක් 1 13යි. 6 වරක් 4 24යි. ඔන්න ළමයි අල්මයන්ෙන් සම්බන්ධ භාග දෙක මුලින්ම සුළු කරන් ගිහිල්ලා අපි උත්තරයක් ගත්තා. අල්මයන්ෙන් සම්බන්ධ භාග දෙක මුලින්ම සුළු කරලා ඉන්න ඕනේ මේ. ඊට පස්සේ තමයි බෙදීම සුළු කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අල්මයන් දෙක උඩින්නේ බෙදීමට මුලින්ම අල්මයන්ෙන් සම්බන්ධ භාග දෙක සුළු කරන් යන්න. ගියාම 24න් 13ක් එනවා. අන්න ඒක මෙන්න මේ ඉස්සරහා තියෙන භාගයේ 3න් 10යි බෙදන්න මේ දෙක සුළු කරාම ආපු 24න් 13. හරි. දැන් බෙදන්න තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා තමයි බෙදීම මොකක් කරගන්න වෙනවද බෙදද්දි මේ භාග දෙක බෙදද්දි බෙදීම ගුණ කිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ මොකක්ද අපි කරන්නේ? බෙදීමෙන් පස්සේ තියෙන භාගයේ පරස්පරය උඩයට මාරු කරන්න වෙනවා. 24 උඩට එනවා 13 යට එනවා. නේ බෙදීම ගුණ කිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන භාගي උඩයට මාරු කරලා ලියන්න ඕනේ. දැන් ආයි කැපෙන කට්ටිය ඉන්නවද? කැපෙන කට්ටිය ඉන්නවද බලන්න.
මෙතන 10ට 3 ගුණ කිරීම 24ට 13. කැපෙන කට්ටිය ඉන්නවා. ඈ? ඔව්. කවුද? 3යි 24යි කැපෙනවා 3ෙන් නේ. හරි. කවුද? 3ට 3 ඒවා 1යි. 24ට 3 ඒවා 8යි. නේ? 8 වරක් 3 24යි. දැන් ගුණ කරන්න 10 වරක් 8 80යි. එක් වරක් 13 13. අන්න උත්තරේ. අවසාන උත්තරේ 13න් 80. හැබැයි විෂම භාගයක්. විෂම භාගයක් අපි උත්තරයකට තියද්දී මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න ඕනේ. පැහැදිලිද? හරිද? හා. අපි කියන්නේ 13න් 80 විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරොත් 80ට 13 ඒවා කීයද? 13 ඒවා 5ක් කීයද? 13 ඒවා 5ක් 65යි. 13 ඒවා 6ක් 13 ඒවා කීයද? 60ද? 13 ඒවා 6ක් 78යි. 13 ඒවා 6ක් 78යි. ඔව්. 13 ඒවා 6ක් අතේ. ඔව් 78යි. හරි 13යිනේ. 80ෙන් 78ක් ගියාම ඉතිරි කීයද? 2යිද? ඉතිරි 2යි. උත්තරේ 6යි 13න් 2යි. තනියම හැදුවද? 6යි 13න් 2යි. දැන් ඒක ප්‍රශ්න එකේ රෝම ඉලක්කම් 3ට. රෝම ඉලක්කම් 3යි. රෝම ඉලක්කම් 3යි. පුළුවන් කට්ටිය දෙකම අරමු. හරි මම මේකේ මේ හදාගෙන ඉන්නම්. රෝම ඉලක්කම් 3 ළමයි 5න් 3. ගුණ කිරීම අන්න වරහක් තියෙනවා. 3න් 1 එකතු කිරීම 2න් 1. දැන් ඕකේ ළමයි දැකගමන් පේන වරහක් තියෙනවා. ඇස් පේනවා නම් වරහන පේන්න ඕනේ. පොට්ටේ නෑ නේද? හරි දැකගමන් වරහනක් පේනවා. දැන් ටක්කල් මතක් වෙනවනේ මේ ගාන අපි සුළු කරද්දී මුලින්ම සුළු කරන්නේ කාවද? අන්න අපේ ප්‍රමුඛතා ලයිස්ට්ුවේ උඩින්ම තියෙන එක්කෙනා මේ ගානේ ඉන්න වරහනක් තියෙනවා නම් ඉස්සෙල්ලාම කතා දෙකක් නෑ වරහන ඇතුළ සුළු කරන්න ඕනේ. වරහනක් තියෙනවා නම් ගානක ඇතුළ වරහන ඇතුළ සුළු කරන්න 3න් 1යි 2න් 1යි මේ භාග සංඛ්‍යා දෙක එකතු කරන්නයි තියෙන්නේ. හරි. දැන් අපි වරහන ඇතුළ සුළු කරද්දී භාග දෙකක් එකතු කරන්න නෙවෙයිනේ. හරිද? එතකොට හර සමාන වෙන්නේ නේ. 3යි 2යි අපිට 6ක් කරගන්න පුළුවන්. 3යි 2යි 6 කරන්න පුළුවන්. 3 6 කරන්න දෙකෙන් ගුණ කරන්න වෙනවා 9ක් දෙකෙන් ගුණ කරන්න. 2 6 කරන්න 3ෙන් ගුණ කරන්න වෙනවා 9ක් 3ෙන් ගුණ කරන්න. මෙතන 5න් 3 ගුණ කිරීම තියෙනවා වරහන් ඇතුලේ. 3 වරක් 2 6යි 1 වරක් 2 2යි. 3ෙන් 1ට දුර්ලභ භාගයක් තමයි 6න් 2. මෙතන 3 වරක් 2 6යි 1 වරක් 3 3යි. 2න් 1ට දුර්ලභ භාගයක්. දැන් වරහන් ඇතුලේ සුළු කරද්දී පොදු හරය කීයද එන්නේ? පොදු හරය 6යි. ඔව් පොදු හරය 6යි 6යි කියන්නේ 6යි. දැන් මේ 9 දෙක එකතු කරන්න මේ 9 3ට 6න් 2ට එකතු කරන්න 6න් 5 3ක්. එතකොට තමයි මෙතන එන්නේ වරහන සුළු වුණාම 9යි එන්නේ කීයද? ඉස්සරහා තියෙනවා 5න් 3 ගුණ කිරීම. වරහන සුළු වුණාම 2යි 3යි 5යි හරය 6යි. වරහන සුළු කරනවා අපිට එනවා 5න් 5. ඒකත් එක්ක ගුණ කරන්න තියෙනවා ඉස්සරහා තිබ්බ 5න් 3 කියන බරයි. දැන් මේ දෙක ගුණ කරලා මේ ගානේ උත්තරේ ගන්න. හොඳයි ලෙන්නේ හරි. ඒක මෙතන ඕගොල්ලන්ට පේනවාමයි 5න් 3 ගුණ කිරීම 6න් 5 තියෙන්නේ. ගුණ කරද්දී උඩයි යටයි කැපුව හැටි. මෙතන කවුද කැපෙන්නේ? 5ට 5 වරක් 1යි 5ට 5 වරක් 1යි. ඊට පස්සේ 3යි 6යි කැපෙනවා 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. එච්චරයි කැපෙන්නේ නේ. දැන් 1 වරක් 1 1යි 1 වරක් 2 2යි. උත්තරේ ගානේ 2න් 1යි එන්නේ. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 ටක් ටක් ගාලා හදමු. හරි ගියා. හරි ඊළඟ. හොඳයි.
වරද්ද ගන්න නැතුව මේ කිව්ව දේවල් මතක තියාගෙන ගණන් ටික හදාගෙන යන්න. අනිවාර්යෙන් විභාගෙට මේ ගණන් එනවා ළමයි ඈ. බාර මේ ගණන් සුළු කරන්න එනවා. වරද්ද ගන්න එපා. නිතරම ගණන් කිහිපයක් හදාන්න ගෙදර ඉඳි මේවා. හරි නැවත නැවත හදාන්න එතකොට අමතක වෙන්නේ නැහැ. හරිද? හරි. හොඳයි ඊළඟට ක්‍රෝමිලක්කම් 4. ක්‍රෝමිලක්කම් 4. ඒකේ තමයි තියෙනවා වරහණක් 3යි 3න් 1 බෙදීම 2යි 6න් 1 වරහණ ඉවරයි. අන්න අල්ලන්නත් තියෙනවා 4න් 1. ඔව් දැන් මේකත් දැක්ක ගමන් මොකද්ද හිතෙන්න ඕනේ? අන්න ගානේ වරහණක් තියෙනවා. වරහණ ඇතුළ සුළු කරන්න ඕනේ. හරි. මුලින්ම ළමයි වරහණ ඇතුළ සුළු කරන්න ඕනේ. අනිත් ඒවා ඒකෙන්ම ලියාගෙන යමු. වරහණ ඇතුළ සුළු කර කර යමු. අනිත් ඒවා ඒකෙන්ම ලියාගෙන යමු. දැන් වරහණ ඇතුළ සුළු කරන්න ඕනේ මුලින්ම. එතකොට වරහණ ඇතුළේ තියෙන්නේ බෙදන්නනේ. ඒක කමක් නැහැ මොකක්ද තිබ්බා. හැබැයි ළමයි මිශ්‍ර සංඛ්‍යා තියෙනවා. මිශ්‍ර සංඛ්‍යා විෂම භාග වලට හරවමු. හරි. හරේ මෙතන 3යි. 3යි 3න් 1 කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් නෙමෙයි. ඔව් වරහණ සුළු කිරීම ඉස්සෙල්ලාම ඒක හරි. මෙතන තමයි එතකොට මට කියන්න 3 වරක් 3 9යි 1යි 10යි. 3න් 10ක් එනවා. මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්න. බෙදීම තියෙනවා. මෙතන 2යි 6න් එකේ හරය 6යි ලවය දෙවරක් 6 12යි 1යි 13යි. හරි මෙතන ආල්නායන තියෙනවා ඒක අපි කොහොමද දාගමු. හරි. දැන් ළමයි මෙතන වරහණ ඇතුලේ තියෙන්නේ බෙදන්නනේ 3න් 10 බෙදන්න ඕනේ 6න් 13. බෙදීම ළමයි අපි ගුණ කිරීමක් කරද්දී ඊට පස්සේ තියෙන භාගයේ උඩ යට මාරු කරන්න. 6 උඩට එනවා 13 යටට එනවා. හරිද? උඩ යට මාරු කරන්න බෙදීම ගුණ කිරීමක් කරා පස්සේ තියෙන භාගයේ උඩ යට මාරු කරා. අල්ලයන් 4න් 1. දැන් මෙතන කැමරේ කට්ටිය බලන්න කවුද ඉන්නේ කියලා. 10යට 3 ගුණ කිරීම 6යට 13. කවුද කැපෙන්නේ? ඈ 3යි 6යි. ඔව්. 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. හරි එච්චරයි කැපෙන්නේ. දැන් මෙතන කැපෙලි ඉවරයි උඩ යටයි. දැන් 10 වරක් 2 20යි. 10 වරක් 2 20යි 1 වරක් 13 13යි. ඔන්න ළමයි වරහණ සුළු වුණා. දැන් වරහණ සුළු කරලා ඉවරයි. නේ? වරහණ සුළු කරලා ඉවර වුණාම අපිට ආවේ 13න් 20යි. ඊට පස්සේ ළමයි මෙන්න අල්ලයන්. අල්ලයන් තියෙනවා. අල්ලයන් කියන්නේ අපි දන්නවා මොකද්ද? ඈ ಗುಣ කිරීම දාගන්න අල්ලයන්ට 4න් 1 තියෙනවා. නේ? අල්ලයන් කියන්නේ ಗುಣ කිරීම. අල්ලයන් කියන්නේ ಗುಣ කිරීම. දැන් ආයි ಗುಣ කරන්න තියෙන නිසා කැපෙන ඒවා හරි. කැපෙන ඒවා කැපුවේ හැටි. මොනවද කැපෙන්නේ? 20යි 4යි 4න් කැපුවේ හැටි. 4ට 4 1යි 20ට 4 ඒවා 5යි. 5 වරක් 1 5යි 13 වරක් 1 13යි උත්තරේ 13න් 5යි. තනියම හදපු කට්ටිය ඉන්නවද ඒ ගාන? තනියම හදලා උත්තරේ හරි ගිය කට්ටිය ඉන්නවද? 13න් 5ක් දාවේ. හරි. ඉන්නවා. හොඳයි. හරිද කෝ? දිලංග හරි නේද? දිලක්ෂ කෝ? දිලක්ෂ හරි? දිවන්දි හරිද ඒක? ඔව් හරි ගියා. නෙළුනි හදා ගන්න පුළුවන් දේ වගේ ගණන් ඉලීෂා කෝ? රවිදු යෝහානි හැදුවද? හරි. යෝහානි ගිය සතියේ ක්ලාස් එකේ හිටියේ නෑ නේද? රෙකෝඩින් එක ඉල්ලගෙන බැලුවා නේද? හරි. ඔව් බැලුවා. හරි මම ඉල්ලගත්තා නේද? හරි. රසිදු ගිය සතියේ හිටියා ක්ලාස් එකේ නේ. හරි. මල්ෂි. හොඳයි. යසෝදා හරිද ඒක? හරි. රෝමිලකම් 4 හරිනේ. හරි. දැන් ඊට පස්සේ අපි එමු ළමයි
රෝමිලක්කම් පහ තනියම හදන්න. ඒකෙත් වරහන සුළු කරන්න ඕනේ මුලින්ම. පොඩක් විශේෂ ගානකට යමු. රෝමිලක්කම් හරි. රෝමිලක්කම් 6ට එන්න. දැන් හැමෝම රෝමිලක්කම් 6. රෝමිලක්කම් 6 වෙනි ගාන පටන් ගන්න හදන්න. ඒක තමයි වරහන් දෙකක් තියෙනවා. එතකොට විශේෂ ගානක් වෙනකොට වරහන් දෙකක් තියෙනවානේ. රෝමිලක්කම් 6. හොඳයි. ඒකේ පළවෙනි වරහන ඇතුලේ තමයි තියෙන්නේ 1 3 2. 1 3 2 ගුණ කිරීම 5න් 3. ඔන්න පළවෙනි වරහන ඇතුලේ තියෙන්නේ මේක. මෙතන තමයි කියනවා බෙදීම දාලා තියෙන බෙදීම. ආයෙ තව වරහනක් තියෙනවා. එතන තියෙන්නේ 4න් 3 එකතු කිරීම 2න් 1. 4න් 3 එකතු කිරීම 2න් 1. ඔක නේද ගන්න හරි බලන්න. මෙතන බෙදීම තියෙන්නේ වරහන් දෙක අතර තියෙන බෙදීම. හරි. දැන් මේකේ වරහන් දෙකක් තියෙනවා. එතකොට කවුද සුළු කරන්නේ මුලින්ම? මොන වරහනද සුළු කරන්නේ මුලින්ම? කියන්න බලන්න හා. මේ ගාන අපි කොහෙන්ද හදන්න පටන් ගන්න අපේ දැන් සුළු කිරීමේ අනුපිළිවෙල ගත්තාම ඔය දෙකම හරි. උඩින් දීති වරහන්. වැඩේ කියන්නේ මේ ගාන තමයි මෙතනක් වරහනක් තියෙන්නේ මෙතනක් වරහනක් තියෙන්නේ. එතකොට පළවෙනි වරහන මුලින්ම සුළු කරන්න ඕනේ. පළවෙනි වරහන. එතකොට දෙවෙනි වරහන පස්සේ සුළු කරනවා. ඒත් හරි. දෙවෙනි වරහන මුලින් සුළු කරලා පළවෙනි වරහන පස්සේ සුළු කරනවා. ඒත් හරි. අවුලක් නැහැ. මොකද වරහන් දෙකක් නෙදින්නේ ළමයි. එතකොට තමයි ඕගොල්ලන්ට මේ වරහන ඇතුළ සුළු කරලා එන අගය ගන්න වෙනවා. මේ වරහන ඇතුළ සුළු කරලා එන අගය ගන්න වෙනවා. එතකොට මේක මුලින් සුළු කරත් මේක මුලින් සුළු කරත් කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. කොහොම හරි මේ වරහන සුළු කරලා එන අගය ගන්නත් වෙනවා. මේ වරහන සුළු කරලා එන අගය ගන්නත් වෙනවා. ඒ භාග දෙක බෙදන්න තමයි කියන්නේ අන්නේ. තේරුණාද? මේ වරහන සුළු කරාම අපිට උත්තරයක් එනවානි භාගයක්. ඒක බෙදන්න ඕනේ. මේ වරහන සුළු කරාම එනවානි උත්තරයක් භාගයක්. අන්න ඒකේ. හදන්න පටන් ගමු. හරි. දැන් මම උනන් දෙකම එකපාර සුළු කරලා යන්නත් පුළුවන්. නැත්නම් මේක සුළු කරන් ගිහිල්ලා පස්සේ ආයෙ මේක සුළු කරලා යන්නත් පුළුවන්. කැමති විදිහට. දැන් මෙතන ගුණ කරන්න තියෙන්නේ මේ වරහන ඇතුලේ නම. මේකේ විශ්ව සංඛ්‍යාව ඉස්සෙල්ලාම විෂම භාගයක් කරගන්න. හරිය හඳුනයි. 3 වරක් එක 3යි 2යි 5යි. 1යි 3න් 2යි කියන්නේ 3න් 5යි. ගුණ කිරීම 5න් 3. මෙතන බෙදීම. 4න් 3 එකතු කිරීම මෙතන 2න් 1. අපි ගොනම ලියාගන්නේ. ඊට පස්සේ මෙතන ළමයි දැන් අපි ගන්නවා කපන්න පුළුවන් නේ. ඔව් මෙතන කැපෙනවා. 5ට පස්සට 1යි 5ට පස්සට 1යි. 3ට 3 වරක් 1යි 3ට 3 වරක් 1යි. ඔක්කොම කැපෙනවා. අපි ඔක්කොම කැපලා ගියාම කීයක්වත් ඉතුරු නැද්ද එතන? 5ට 5ක් කැපුණා 3ට 3ක් කැපුණා. කීයක්වත් ඉතුරු නැද්ද? ඉතුරුයි. මොකක්ද ඉතුරු වෙන්නේ? එක් වරක් එක 1යි. එක් වරක් එක 1යි. ඔව් එකක් තමයි එන්නේ. මේ වරහන සුළු කරාම එන්නේ එකක්. 1 යට 1යි කියලා ලිව්වත් කමක් නැහැ. 1 යට 1යි කියන්නේ 1යි. ඒක බෙදන්න ඕනේ. මෙන්න මේ වරහන සුළු කරාම එන්නේ එකෙන්. දැන් ඒ වරහන ඇතුලේ තියෙන්නේ තමයි එකතු කිරීමනේ. භාග දෙකක් එකතු කරන්න තියෙන්නේ. එතකොට භාග දෙකේ හරයන් සමාන කරගන්න ඕනේ. මේ භාගයේ හරය 4, මේ භාගයේ හරය 2. මෙතන ළමයි 2 4 කරගන්න පුළුවන්. 2 4 කරද්දී දෙකෙන් වැඩි කරා නම් හරි. මේ භාගය උගයියක්. මේක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. අයි මෙයාගේ හරය 4 තියෙනවනේ. එතන ඕනනම් 1 නැත්නම් 1 යට 1 බෙදීම තියෙනවා. මෙතන ඒකෝට ළමයි 4න් පංගු 3ට එකතු වෙනවා. දෙවරක් 2 4යි. හරයට එක් වරක් 2 2යි. 4න් පංගු 2ක්. එතකොට මෙතන 1 යට 1 නැත්නම් 1 බෙදීම මෙතන ළමයි දැන් කී දෙන්නේ? පොදු හරය 4යි. පොදු හරය 4යි. 3යි 2යි එකතු කරන්නේ. ළමයි 3යි 2යි එකතු කරන්නේ. එතකොට අපිට මෙතන එනවා 1 යට 1 බෙදීම. මෙතන බෙදීම තියෙන්නේ. මෙතන එන්නේ 3යි 2යි 5යි. 4න් 5යි. ඔන්න. දැන් අපිට තියෙන්නේ මේ වරහන සුළු කරාම ආවේ 1යි මේ වරහන සුළු කරාම ආවේ 4න් 5යි. ওই දෙක දැන් බෙදන්න තියෙන්නේ. මෙයාව බෙදන්න මෙයාව. තේරුණාද? තේරුණාද? ඔව් මේ වරහන සුළු කරන් ආවා. ඊට පස්සේ මේ වරහන සුළු කරන් ආවා.
මොකද කිව්වේ දෙකම ඒ කියන්නේ මේ වරහන සුළු කරා මේ වරහන සුළු කරා දැන් මේ දෙක බෙදන්න තියෙන්නේ. හරි උත්තරේ කීයද? 5න් 4යි. 5න් 4යි. හරි මම මේක තමයි මෙතන මට ඊට මදිනේ. වැරදිද උත්තරේ? උත්තරේ කී දෙන්නේ මේකේ? ගාන හතර උත්තරේ ගත්තේ නැද්ද? තව තියෙනවා අසුරු කරන්න. හරි. මම මේක උඩින් ලියන්නම්. ඊට මදින්ද 1 යට 1 බෙදීම 5 යට 4 තියෙනවා. දැන් ළමයි අපි ගන්නවා මෙතන 1 කියන්නේ 1 යට 1 බෙදීම ගුණ කිරීමක් කරන්න. බෙදීම ගුණ කිරීමක් කරද්දී දකුණු පැත්ත එක 8 කර දකුණු පැත්ත එක 8 කරන්නේ මේකද? එයි මේක ළමයි 8ක් කරන්නේ. ආ 8ක් කරන්න ඕනේ නැහැ මේකද? දකුණු පැත්තේ කියන්නේ මොකද්ද? මේ හරයන් නේද 8ක් කරන්න කියලා අහනවා. හරයන් 8ක් කරත් කමක් නැහැ ඉතින්. හරයන් 8ක් කරනවා නම් ඉතින් මේකේ උඩ යටයි දෙකකින් වැඩි කරන්න, මේකේ උඩ යටයි එතකොට 4ින් වැඩි කරන්න. ඒත් කමක් නැහැ. හරිද? හැබැයි අන්තිමට සරල කරලා උත්තරේ තියන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ පොදු හරය 4ක් කරගෙන හදන්නත් පුළුවන්. සාමාන්‍ය ළමයි පොදු හරය අපිට අඩුම සංඛ්‍යාවක් ගන්න එක තමයි හොඳ. නැත්නම් අන්තිමට ආයි සරල කරන්න වෙනවා මේකයි. දැන් කාට හරි ඕනනම් මේ 4යි 2යි 8 කරන්න පුළුවන් නෙවෙයි. ඒත් කමක් නැහැ. ඒතර මේකේ උඩයි යටයි දෙකෙන් වැඩි කරන්න, මේකේ උඩයි යටයි 4ෙන් වැඩි කරන්න. එහෙම සුළු කරන් ආවොත් ඕගොල්ලන්ට එන්නේ මෙතන මං හිතන්නේ 8ෙන් 10යිද? 4ෙන් 5 නෙමෙයි එන්නේ 8ෙන් 10යි. ඉතින් ළමයි 8ෙන් 10 සරල කරාම කීයද? ඔබට බලන්න හරියට ඔව් මෙතන 8ෙන් 10ක් ආවා කියන්නේ ඒත් 4ෙන් 5ම තමයි සරල කරාම. වැරද්දක් නැහැ. හරි. දැන් ළමයි මෙතන බෙදීම ගුණ කිරීමක් කරා ඊට පස්සේ භාගයේ උඩ යට මාරු කරන්න. 4ෙන් 5 පරස්පරයි. දැන් මෙතන කැපෙන කක්තිය නෑ. එක් වරක් 4 4යි, එක් වරක් 5 5යි. උත්තරේ 5න් 4යි. හරි. තව එක ගානක් අපි හදමු ළමයි. රෝමිලක්කම් මොකද හදන්නේ? 7 රෝමිලක්කම් 7 2යි 3ෙන් 2 ගුණ කිරීම වරහන් තියෙනවා 1යි 4ෙන් 1 අඩු කිරීම 12න් 1 වරහන් වැහුවා බෙදීම 2යි 3ෙන් 1 හදන්න. මොකද? ඔව් ඊට පස්සේ මම ප්‍රධාන ගණන් වල හදන්නම්. හරි මේකෙන් පස්සේ මම ප්‍රශ්නාංක 2යි 3යි හදලා ඊට පස්සේ 4 වෙනි පාඩම පටන් ගන්නවා. හරි. අනිත් ඒවා ඔයගොල්ලෝ ගෙදරින් හදන්න try කරන්න උපන් කරන්න. හරි දැන් මේකෙත් ළමයි වරහණක් තියෙනවනේ. වරහණ ඉස්සෙල්ලා සුරු කරන්න ඕනේ. හරි. අපි වරහණ සුරු කරොත් ළමයි ඇත්තටම මේකේ තව වැදගත් දෙයක් තියෙනවා මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා ටික ඉස්සෙල්ලා විෂම භාග කරගන්න. හැමතැනම තියෙන මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරගන්න. මෙතන 2යි 3යි 2යි කියන්නේ හරය 3යි. දෙවරක් 3 6යි 2යි 8යි. මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරගන්න. හරි. මෙතන ගුණ කිරීම තියෙන්නේ. මෙතන හරය 4යි. එක් වරක් 4 4යි 1යි 5යි. මෙතන එනවා 4න් 5. හරි අඩු කිරීම මෙතන 12න් 1යි. හරි වෙනස් කරන්න ඕනේ නැහැ. බෙදීම මෙතන මිශ්‍ර සංඛ්‍යාවන් හරය 3යි. දෙවරක් 3 6යි 1යි 7යි. හරි. ඉස්සෙල්ලා ගානේ තියෙන සියලුම මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරගන්න. අපි ඊට පස්සේ සුළු කරන්න ගමු. අංක 1 මිශ්‍ර සංඛ්‍යා තියෙනවා නම් ගානක පළමුව විෂම භාග බවට පත් කරන්න ඕනේ. ඔක්කොම මිශ්‍ර සංඛ්‍යා ඉස්සෙල්ලාම හැමතැනම තියෙන මිශ්‍ර සංඛ්‍යා ටික විෂම භාග කරන්න. හරිද? ඉලක්ෂ හරිද? හරි නේද ඊළඟ?
දැන් හරි දෙ ටික. හරි. නිවන්දි. මෙතන තමයි දැන් මට කියන්නේ ඉස්සෙල්ලාම විෂම භාග බවට පත් කරන්න වෙනවා මිශ්‍ර සංඛ්‍යාව. ඔව්. හරි. එතකොට මෙතන මට කියන්නේ ඊට පස්සේ දැන් අපි බලමු සුළු කරන අනුපිළිවෙලේ උඩින්ම තියෙන මේකේ වරහන්. ඉස්සෙල්ලා වරහන් සුළු කරමු. 3න් 8 ගුණ කිරීම මෙතන 5න් 4 අඩු කිරීම 12න් 1 නේ. වරහන් වලුවා මෙතන බෙදීම. හරි. 3න් 7 දැන් මෙතන වරහන සුළු කරද්දී අඩු කරන්න භාග දෙකක් තියෙනවා. එතකොට දැන් මේ භාග දෙකේ හරයන් අසමාන නිසා හරයන් සමාන කරන්න වෙනවා. මේක ලේසි තමයි 4 සහ 12. අපිට ගත්තොත් මොකද්ද පොදු හරය? 12ම ගන්න පුළුවන්. හේතුව 4 12 කරගන්න පුළුවන් නේ. 4 12 කරද්දී 3 කින් ගුණ කරන්න ඕනේ. මේ භාගය උගයි 8යි 3 ගුණ කරන්න. එතකොට අපිට මේ දෙකම වෙනස් කරන්න යන්න එපා. මොකද මෙතන අපිට 4 3න් ගුණ කරාම 12 එනවනේ. පොදු හර සමාන කරගන්න පුළුවන් එතකොට. හරි මෙතන එතකොට අපිට එන්නේ 3න් 8 ගුණ කිරීම මෙතන 4 වරක් 3 12න්නේ. 5 වරක් 3 15යි. අඩු කිරීම මෙතන නම් 12න් එකමයි වෙනස් වෙන්නේ නැහැ. හරි. සහ මෙතන බෙදීම කීයද? 3න් 7 දෙලම මෙතන 3න් 8 ගුණ කිරීම මෙතන අන්න වරහන් ඇතුලේ පොදු හරය 12යි. 5න් අඩු කරන්න එකක්. ඒ කියනවා ගුණ බෙදීමනේ බෙදීම 3න් 7. එතන දැන් වරහන් ඕන දැන් සුළු වෙලා ඉවරයි. වරහන් සුළු වුණාම තමයි 15න් එකක් අඩු කරාම 14යි 12න් 10යි. හරිනේ හරි. දැන් ඊට පස්සේ තමයි මෙතන අපි සුළු කරන්නේ මොකක්ද ඉස්සෙල්ලාම? අපේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඔයගොල්ලෝ දන්නවා දැන් ගුණ කිරීමයි බෙදීමයි දෙන්නේ. මුලින්ම ඕනනම් මෙතන ගුණ කිරීමේ සම්බන්ධ භාග දෙක සුළු කරන්නත් පුළුවන්. හරිද? ගුණ කිරීමේ සම්බන්ධ භාග දෙක. ඉක්මන් කරන්න. හරි. දැන් මෙතන මම මේ ගාන ලියාගත්තොත් අපි ඉස්සෙල්ලා මේ භාග දෙක දෙකලා ඉමු. 8න් 3 ගුණ කිරීම මෙතන 14න් 12නේ. 12න් 14 නේ 12න් 14. මේ බෙදීම තමයි ගුණ කිරීමක් කරන්නේ. බෙදීම ගුණ කිරීමක් කරන්නේ යාගේ පරස්පරය ලියන්න වෙනවා. 3 උඩට එනවා 7 යට එනවා. 3 උඩට එනවා 7 යට එනවා. මම මේ ලියන්න. හරිද? 3න් 8 ගුණ කිරීම 12න් 14 අපි බෙදීම ගුණ කිරීමක් කරා ඊට පස්සේ තියෙන භාග උඩයට මාරු කරන්න ඕනේ මේ 7න් 3. හරි දැන් මෙතන තමයි කැපිටල් අපහන් කැපිටල් කවුද 4 4 වරක් 1යි 14 4 වරක් 2යි කැපෙනවා 3 3 වරක් 1යි 12 3 වරක් 4යි. හරි මෙතන 3න් 8 ගුණ කිරීම මෙතන දැන් දෙවරක් 1 2යි 4 වරක් 1 4යි. ආයෙ කැපෙනවා මොන්නේ ආයෙ වැඩි මේ දෙකයි මේ හතරත් ඔන්නම් කැපෙන්නේ නේ ඔන්න ඔව් එක තමයි හවලා දාන්න දෙකට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි එහෙම ගත්තොත් මම කියන්නේ සරලව කරාම එක් වරක් 1 1යි දෙවරක් 1 2යි හරි බලන්න මේ භාග දෙක මෙතන සුළු කරාම එන්නේ තමයි දෙකෙන් එකක් නේද ඔව් ඊට පස්සේ මෙයයි මේ සුළු කරන්න තියෙනවා ආයෙ කපන්න එක පාරක් කපන්න ගියත් හරි ආයෙ කපන්න පුළුවන් දෙකට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි එතකොට තමයි 4 වරක් 1 4යි 3 වරක් 1 3යි. උත්තරේ අපි කියන්නේ 3න් 4 දෙන්නේ. 3න් 4 කියන්නේ 4ට 3 වයි විෂම භාගයක් නේ. හරය 3යි ඉතිරි 1යි හත් බලන්න. 1යි 3න් 1යි. හරි. හොඳයි. ඒ වගේ ගණන් හදන්න පුළුවන් නම් හිතා හොඳයි ඈ. හරි. එහෙනම් අපි එතන තව ගණන් දෙකක් හෝ තුනක් තිබ්බා. ඒවා ඔයගොල්ලෝ තනියම හදන්න. හරි ඊට පස්සේ අපි එමු ළමයි ඒකේ ප්‍රශ්නාංක දෙකට. ප්‍රශ්නාංක දෙක.
3 2 අභ්‍යාසي ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගානක් තියෙන්නේ. පුද්ගලයෙකු තම ආදායමෙන් 4න් එකක් ආහාර සඳහාද. හරි ගාන කියවන්න. පුද්ගලයෙක් තමන්ගේ ආදායමෙන් 4න් පංගු එකක්. ඒ කියන්නේ තමන්ගේ මාසික ආදායමක් තියෙනවන්නේ. හරි ජොබ් එකක් කරලා එයා උපය ගන්න ආදායම සමාන කොටස් 4කට බෙදලා එකක් නේ සම්පූර්ණයෙන්ම ආහාර වලට යා වෙන් කරනවා වේදම් කරනවා මාසෙකට. ඊට පස්සේ යාගේ එන ආදායමෙන් දෙකෙන් එකක් නේ යාගේ එන ආදායම දෙකකට බෙදුවා නම් කොටස් දෙකකට බෙදලා එකක් එයා ව්‍යාපාර සඳහාද අනෙක් කොටස ඉතිරි කිරීම සඳහාද බැංකුවේ තැන්පත් කරනවා. මේ සාමාන්‍යයෙන් එහෙමනේ. දැන් මාසික ආදායමෙන් ආහාර පාන වලට කොටසක් යනවා. තව මේකේ නම් මෙයාගේ ව්‍යාපාර වලට ගිහිල්ලා තිනවා කොටසක්. ඊටු ටික එයා බැංකුවේ තැන්පත් කරලා ඉතිරි කිරීම සඳහා වෙන් කරයි. ඉතිරි කරන කොටස මුළු ආදායමෙන් කවර භාගයක්ද? දැන් තමයි අපිට මෙහෙම හිතන්න පුළුවන් දැන් මෙයාගේ මාසික ආදායම තියෙනවා. මේ ආදායමෙන් ගාණ කියනවා 4න් පංගු එකක්. ආහාර වලට වෙන් කරනවා. මාසික ආදායමෙන් 2න් පංගු එකක්. ව්‍යාපාර වලට වෙන් කරනවා. ඉතුරු වෙන්නේ ඉතිරිය වෙන්නේ. හරි ඉතිරිය අපි තැන්පත් කරනවා බැංකුවකට. තැන්පත්. ඉතිරියනේ. දැන් මේ ඉතිරිය තමයි අපෙන් අහන්නේ. ඔව්. ඉතිරි කරන කොටස. හරි. දැන් අපි ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මෙයාගේ මුළු ආදායම තියෙනවානේ. ඕකෙන් 4න් එකක් ආහාර වලටයි, 2න් එකක් ව්‍යාපාර වලටයි වෙන් කරාම මම අහනවා ආහාර සහ ව්‍යාපාර වලට වෙන් කළ මුළු ප්‍රමාණය කොච්චරද? භාගයක් ලෙස ගත්තොත් මුළු ප්‍රමාණය. මොකක්ද කරන්න කියන්නේ? ආහාර වලට වෙන් කරපු ටිකයි ව්‍යාපාර වලට වෙන් කරපු ටිකයි මොනවා කරන්න වෙනවද? මොකක්ද කරන්න ඕනේ? දෙකටම වෙන් කරපු ටික අහන්න වෙනවා. ආහාර වලටයි ව්‍යාපාර වලටයි දෙකටම වෙන් කරපු ප්‍රමාණය කොච්චරද කියලා මම අහන්නේ. මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ හොඳයි. ආහාර වලට වෙන් කරා 4න් පංගු එකක්. මාසික ආදායම. ඊට පස්සේ මාසික ආදායමෙන් 2න් පංගු එකක් ව්‍යාපාර වලට වෙන් කරා. දැන් ඉස්සෙල්ලා මෙහෙම ලියලා පටන් ගන්න ගාන හදන්න. මේක ඕනනම් ලියාගෙන හරි මෙතනින් පටන් ගන්න ඊට පස්සේ ආහාර සහ ව්‍යාපාර වලට වෙන් කළ මුළු ප්‍රමාණය. මේ මුළු පංගුව මුළු ප්‍රමාණය නැත්නම් මුළු පංගුව. පංගුනේ. ඔව්. 4න් පංගුව එකට එකතු කරන්න 2න් පංගුව එකක්. මෙතන තමයි එකතු කරද්දි පොදු හරය ගන්න වෙනවානේ. 2යි 4යි අපිට පොදු හරය 4 ගන්න පුළුවන්. මෙන්න මේ 2 4 කරන්න වෙනවා. උඩයි යටයි දෙකෙන් වැඩි කරන්න. හරි. මෙතන ඒක 4න් එක එකතු කිරීම 2 වරක් 2 4යි 1 වරක් 2 2යි 4න් 2යි 4න් 2යි කීයද? එකතු කරාම 4න් අන්න. ඒ කියන්නේ තමයි මේ පුද්ගලයා 4න් පංගු 3ක්. ඒ කියන්නේ යාගේ මාසික ආදායම එනවනේ. මාසික ආදායම සමාන පංගු 4කට බෙදුවා නම් පංගු 3ක් වෙන් වෙලා ඉවර වෙනවා ආහාරයි ව්‍යාපාර වලට. දැන් හොඳට කල්පනා කරලා කියන්න ඉතිරි පංගුව කොච්චරද? දැන් පාංගෙඩියක් ගේනවා. සමාන පංගු 4කට කපනවා. කපලා පංගු 3ක්. ඔව් හරි උත්තරේ. පංගු 3ක් අපි ආහාර වලටයි ව්‍යාපාර වලටයි වෙන් කරා කියලා හිතන්නකො. මෙයාගේ මාසික ආදායම නේ මාසික ආදායමක් තියෙනවා රුපියල් වලින්. ඒක සමාන කොටස් 4කට බෙදලා අපිට දැන් ඇවිල්ලා තියෙනවා පංගු 3ක්. ආහාරයි ව්‍යාපාර වලටයි වෙන් කරලා ඉවරයි. තව කොච්චරක්ද පංගු ඉතුරු වෙන්නේ මෙහා ගාව? ඒ පංගු 1යි ඉතුරු වෙන්නේ. අන්නේ ඉතුරු පංගුව තමයි බැංකුවේ තැන්පත් කරන්නේ. ඔව්. අර එකම හදන්න සූත්‍රය ගන්න. අර මම මෙහෙ ලියනවා. හරි. ඔව් දැන් ඉතිරි පංගුව
තමයි බැංකුවේ තැන්පත් කරන්නේ. ඒ ඉතිරි කම්බුව මෙයා තැන්පත් කරනවා. තැන්පත් කරනවා. හරි. හරිද? ඒක කම්බුව කොහොමද ගන්නෙ? එම ඉතිරි කම්බුව කොහොමද ගන්නෙ? නිකම්ම ලියන්න එපා. තමයි මේ ගණන් වල මතක තියාගන්න දැන් සම්පූර්ණ ප්‍රමාණය අපි සලකන්නේ එකක් කියලා. නිකන් උත්තරේ ලිව්වේ නේ 4න් පංගු 4ක්. සම්පූර්ණ ප්‍රමාණය මෙයාගේ 4න් පංගු 4ක් නේ. හොඳට ගන්න. සම්පූර්ණ ප්‍රමාණය මාසික ආදායම හිතන්න 4න් පංගු 4ක්. නේ මාසික ආදායම සමාන පංගු 4කට බෙදලා 4ම ගත්තාම සම්පූර්ණ මාසික ආදායම. 4න් පංගු 4න් මෙයා වෙන් කරා මේ වෙද්දි 4න් පංගු 3ක් ආහාර වලට සහ ව්‍යාපාර වල එළවලු. එහෙනම් දැන් මට කියන්න 4න් පංගු 4න් අඩු කරාම අර 4යි ලාභය 4න් 3ක් අඩු කරා. 4න් පංගු 4න් 4න් පංගු 3ක් අඩු කරාම එන්නේ 4න් පංගු 1යි. හරි. හරි. තව අපි මේ වගේ ගානක් හදලා ප්‍රතිශත පාඩම ඉක්මනට පොඩ්ඩක් පටන් ගමු ආරම්භය. හරි. ප්‍රශ්නාංක 3. නෑ නෑ. හරි. ෆෑන් එකක් තියෙනවද? දැන් මම සද්ද දෙනවා. ඌ ගන්න. එතකොට ඔයාලා කියන එක එන්නේ ෆෑන් එකේ සද්ද තමයි එන්නේ. ඔය නා උලන් ටිකක් ගහන්න බෑද? හරි. හොඳයි. ප්‍රශ්නාංක 3. හරි ප්‍රශ්නාංක 3 බලමු. හරි හොඳයි. කුමුදුනි පන්ති නෑනේ කුමුදුනි නෑනේ. හරි. කුමුදුනි ගමනක් යෑමේදී මුළු දුරෙන් 8න් එකක් පයින්ද 3න් දෙකක් දුම්රියෙන්ද ඉතිරි දුර ප්‍රමාණය බසයෙන්ද ගමන් කළාය. හරි. දැන් හරි ඕගොල්ලෝ ගෙදරින් පිටත් වෙනවා ගමනක් යන්න. හරිද මේ දවස්වල සිරීපාද යනවනේ. නේද? ගෙදරින් යනවා කොහේ හරි ගමනක්. හරිද? පාට මට කියන්න දැන් ගෙදරින් ඔයගොල්ලෝ කොහේ හරි ගමනක් යන්න පිටත් වෙනවා. ඒතර ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මුලින්ම නේද? හරිද? සමහරවිට පයින් යන්න වෙනවා. ඒ ගමනෙන් කිසියම් දුරක් පයින් යන්න වෙනවා. හරිද? මේක නම් තියෙන්නේ මෙයා හිතන්නකො ට්‍රේන් ස්ටේෂන් එකකට ලං කෙනෙක්. දැන් මේ පැත්තෙන් නම් දුම්රියක් නැහැ නේ. හරිද? සමහර ඔයගොල්ලන් ගෙවල් පැත්තෙන් දුම්රියක් යනවාද එහෙම? සමහර අය ඇති. එතකොට දැන් හිතන්න මේ ගානේ කියන කුමුදුනී ළගේ ගෙදරට ළඟයි ට්‍රේන් ස්ටේෂන් එක දුම්රිය ස්ථානය. ඒතර මෙයා ළමයි ගෙදර ඉඳන් දුම්රිය ස්ථානෙට යනවා පයින්. ඒ පයින් ගිය ප්‍රමාණය ළමයි මුළු දුරෙන්. දැන් මෙයා ගමනක් යන්න පිටත් වෙනවා. මේ විදිහට මරුටයක් ඇදලා පෙන්නනවා. ඉක්මන් කරන්න. ප්‍රශ්න අංක 3. හරි ඉතින් රූපයක් ඕන නැහැ. දැන් හිතන්න ළමයි ප්‍රශ්න අංක 3 අහගන්න. මෙන්න ළමයි කුමුදුනි යන්න හදන ගමන. හරි ගෙදරින් පටන් ගන්න. මෙයා කොහේ හරි ගමනක් යන්න හදන්නේ. හරි ඔය විදිහට පාර කෙලින් පාරක් කියලා හිතන්න ඕනේ. කොහොම හරි ගමනක් යන්න හදන්නේ. එතකොට ළමයි මෙයා යන මුළු ගමනේම මුළු දුරේ මෙන්න මේ ගමනේ මුළු දුර තියෙනවා මෙන්න මුළු දුර. මේ දුර සමාන බංගු 8කට බෙදුවොත් සමාන බංගු 8කට බෙදුවොත් අර කියන්න පයින් යනවා කොච්චරද? 8න් එකක්. එහෙම නිකන් කියන්නේ ඕක. ඒ කියන්නේ මේක නිකන් හිතන්නකෝ සමාන බංගු 8කට බෙදුවොත් මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි පයින් ගිහිල්ලා තියෙන්නේ. පයින් ගිය ප්‍රමාණය මුළු දුරෙන් 8න් එකක්. තේරෙනවද? නේ? පයින් ගොඩක් ඈතට යන්නේ නැහැ නේ චුට්ටයි යන්නේ පයින්. ඊට පස්සේ පයින්ද මුළු දුරෙන් මුළු දුර කියන්නේ මෙතන ඉඳන් මෙතනට. මුළු දුරෙන් 3.2ක්
ඒ කියන්නේ තමයි මුළු දුර සමාන පංගු 3කට බෙදුවා නම් මේ මුළු දුර සමාන පංගු 3කට බෙදුවා නම් පංගු දෙකක ප්‍රමාණයක් කියලා යන්නේ දුම්රියෙන්. හරිද? 3න් 2ක් යන්නේ දුම්රියෙන්. තේරෙනවද? දුම්රියෙන්. තාම මෙන්න මේ ඉතිරියක් තියෙනවා මෙන්න මේ ඉතිරිය. අපි ගන්නේ කොච්චරද කියලා පංගුව හොයන්න ඕනේ නේද? ඉතිරි දුර ප්‍රමාණය මෙයා යන්නේ වශයෙන්. රූපය අරගන්න. වශයෙන් මේක තමයි ඉතිරිය. ඉතිරි ප්‍රමාණය. ඉතිරි පංගුව. මං කිව්ව දේ තේරෙනවද? එයා යන මුළු දුරෙන් මුළු ගමනේ මුළු දුරෙන් 8න් පංගුව එකක් යනවා කයි. ඊට පස්සේ 3න් පංගුව දෙකක් යනවා ට්‍රේන් එකෙන්. ඉතිරි පංගුව වශයෙන් යනවා. හරිද? දැන් කියන්න ඔයගොල්ලෝ සමහරවිට ඉස්කෝලේට එහෙම යද්දි නේද? හරි ඉස්කෝලේට යද්දි සමහර ළමයි ගෙදරින් පුටාර එකේ යනවා බස් ස්ටෑන්ඩ් එකට නේ බස් හෝල්ඩ් එකක් හම්බෙන එක. එතන කොයි හරි බයිසිකලේ දාලා ඊට පස්සේ යනවා බස් එකේ. ඊට පස්සේ ඉස්කෝලේ ගාවින් ඉස්කෝලේ ඇතුළටම බස් එක යන්නේ නැහැ නේ. හරි ඊට පස්සේ බස් එකෙන් බහැලා ආයි පයින් යනවා. හරිද? මේ වගේ අර කිසියම් ගමනක් යද්දි එක එක විදි වලට යන්න වෙනවා. තේරුණාද? හරිද? ඊට පස්සේ ගේ ගාවින් ඉතින් බස් යනවා නම් නැග්ගහැරි බස් එකට. සාය සමහර ළමයි මේවල් ගාවින් බස් යන්නේ නැහැ නේ. හරි. එක එක විදි වලට එහෙම යන්න පුළුවන්. කියන එක තේරුණාද? හා. හරි පැහැදිලිද? හරි. හොඳයි. ගාන තේරුණාද? හරි. දැන් එහා පැත්තේ ඉතින් අහලා තියෙන ප්‍රශ්න රෝමිලක්කන් 1 සහ 2 පළමු එකට. 1 පයින් සහ දුම්රියෙන් ගමන් කළ මුළු දුරනේ. ඔව්. මුළු දුර භාගයක් ලෙස දක්වන්න. මුළු දුරෙහි භාගයක් ලෙස දක්වන්න. පයින් සහ දුම්රියෙන් ගමන් කළ දුර මුළු දුරෙහි භාගයක් ලෙස දක්වන්න. එතකොට මොකද්ද කරන්න ඕනේ? පයින්ගේ ප්‍රමාණයයි දුම්රියෙන්ගේ ප්‍රමාණය එකතු කරන්න. නේ? ඔව්. තග්ගාල එකතු කරන්න. පයින්ගේ පංගුවයි දුම්රියෙන්ගේ පංගුවයි එකතු කරන්න. හරි කොඩිලක්ෂ උත්තරේ ගත්තද දුලක්ෂණ රවිදු මේ හරි කියලානේ හරි ඔයගොල්ලෝ ළමයි වීඩියෝ එක ඔන් කරන් ඉන්න වීඩියෝ එක හරි හොඳයි බලමු 8 එකට 3 දෙක එකතු කරගත්තොත් පොදු හරිය සමාන කරගන්න වෙනවානේ කොහොමද උත්තරේ ගන්න 8යි 3යි අපේ ළමයි කීය කරගන්න පුළුවන්ද ඈ 8යි 3යි 24 නේද ඒක 8යි 3යි 24 කරගන්න වෙනවා 8 වැඩි කරන්න 3 උඩ යට 3 3 වැඩි කරන්න 8 උඩ යට 8 එක් වරක් 3 3යි 8 වරක් 3 24යි එකතු කිරීම මෙතන දෙවරක් 8 16යි තුන් වරක් 8 24යි එතකොට මෙතන ඉන්නේ කීයද ඈ 24න් ඔව් පොදු හරිය 24න් මෙතන 3යි 16යි එකතු කරාම කීයද එන්නේ හරි කියන්නේ කීයද එන්නේ 24න් 3යි 16යි එකතු කරාම 19යි හරි බලන්න 24න් 19ක් ආපු කට්ටිය හරි සර් හරි හොඳයි එතකොට මේ මට කියන්න මොකක්ද අපි ගත්තේ මේ අපි තමයි ගත්තේ මෙයා යන මේ මුළු ගමනේ මුළු දුරෙන් 24න් පංගු 19ක් ඒ කියන්නේ මුළු දුර 24කට බෙදුවොත් පංගු 19ක් ගිහිල්ලා දැන් ඉවරයි පයින් සහ දුම්රියෙන් මෙතෙන් දැන් ගන්න හැදිලා තියෙන්නේ මේ පයින් සහ දුම්රියෙන්ගේ මුළු ප්‍රමාණය මුළු දුරෙන් 24න් පංගු 19ක් වෙනවා. මට කියන්න තව පංගු කීයක් යන්න තියෙනවද? ගමන සම්පූර්ණ කරන්න බස් එකේ. දැන් 24න් පංගු 19ක් ගිහින් ඉවරයි. 19 ඉඳන් 24ට තව පංගු කීයක් තියෙනවද?
ඈ ඔව් 5යි. එතකොට තමයි මේකේ අන්තිමට අහනවා පසෙන් ගමන් කළ දුර ප්‍රමාණය මුළු දුරෙහි භාගයක් ලෙස දක්වන්න. ඔව් ඒක ලියන්නේ 5යි කියන්නේ කොහොමද? තමයි දැන් මම කියන්නේ මුළු දුර 24 මම 24ක්. ඒකේ කටු කරන්න අයින්කා දුක්ඛයේ ප්‍රමාණය 24න් බාහුව 19. පොදුවේ 24 ප්‍රමාණයි 24න් 19 අඩු කරාම 24න් කීයද? 5යි පංගු. අන්න ඉතිරිය වශයෙන් යන ප්‍රමාණය මුළු දුරෙන් 24න් පංගු 5ක් වෙනවා. හරිද? හරි නේද? ඔව් මොකක්ද තේරෙන්නේ නැති කොතන එකද? මේක තේරෙනවද? 24න් 19 ගත්ත එක තේරෙනවද? පයින් ගිය ප්‍රමාණයයි දුම්රියෙන් ගිය ප්‍රමාණයයි එකතු. ඒක හරි. මේක තේරෙන්නේ නැත්නේ. ඔව්. දැන් ළමයි මේ අපි ගත්තේ මොකද්ද? මෙයා ගිය මුළු ගමනේ පයින් ගිය ප්‍රමාණයයි පයින් ගිය පංගුවයි දුම්රියෙන් ගිය පංගුවයි එකතු කරාම එන්නේ මෙන්න මේ ටිකනේ. මෙතන ඉඳන් මම මෙන්න මේ කළු පාටින් ඇදලා යන්නේ. මෙතෙන් දෙන්නන්නේ. ඔව්. මෙතන ඉඳන් මෙතෙන් දෙනකම්. පයින් ගිය ප්‍රමාණයයි දුම්රියෙන් ගිය ප්‍රමාණයයි ප්‍රමාණයේ දුක්ඛයෙන් ගිය ප්‍රමාණය එකතුවක් තියෙනවානේ මේ දුරේ. ඔන්න ඔය ප්‍රමාණය අපිට ආවා 24න් පංගු 19ක් කියලා. මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ තමයි මෙයා මේ ගිය මුළු දුර මම සමාන පංගු බෙදලා යනවා තමයි 24කට. 1 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 19 20 21 22 23 24 වෙනුනේ හරි 24කට බෙදාගෙන යනවා. ඔකට බලා ගන්න. මෙයා ගිය මුළු දුර මුළු ගමන මම සමාන පංගු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 19 20 21 22 23 24කට බෙදුවා. ඒක තේරුණානේ? ඔව්. මෙයාගේ මුළු දුර සමාන කොටස් 24කට බෙදුවාම ඕකෙන් පංගු 19ක් මෙයා මේ වෙද්දී ඉල්ල ඉවරයි පයින් සහ දුම්රියෙන් ගියේ එකතුව. හරිනේ? 24න් පංගු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 හරි. එතකොට මේ මෙතන ඉඳන් මෙතෙන්ට මෙයා 24න් පංගු 19ක් වෙන නීහි ඉවරයි. තව මෙයාට ඉතිරිය තියෙනවා වශයෙන් යන්න පංගු 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. ඒ කියන්නේ 24න් පංගු 5ක් තමයි කව යන්න තියෙන්නේ. ඕක තමයි යන්නේ. පැහැදිලිද? ඒක ගන්න අපි කරන්නේ 24න් පංගු 24ක් නේ ඔක්කොම දුර නේ 24න් පංගු 24 තමයි මුළු දුර. ඕකෙන් අඩු කරන්න හයින් සහ දුම්රියෙන් ගිය ප්‍රමාණය. මොකක් මුළු දුර හරි පැහැදිලි. මුළු දුර 24න් පංගු 24ක් කියලා මම දැන් ගන්නවා. හරි මුළු දුර 24න් පංගු 24ක් කියලා ගත්තොත් මේ වෙද්දි 24න් පංගු 19ක් මෙයා පයින් සහ දුම්රියෙන් ගිහින් ඉවරයි. තව පංගු 5යි යන්න තියෙන්නේ. ඒක තමයි අහන්නේ. මොකද බසයෙන් ගිය දුර ඔව් 24න් පංගු 5යි. හරි.
අහතින් බසයෙන් ගමන් කළ දුර ප්‍රමාණය මුළු දුරෙහි භාගයක් ලෙස 24න් පංගු 5යි ඈ හරි නේද උත්තරේ ප්‍රෝබිලක්කන් දෙක හරි හා හරි ප්‍රශ්න දින කට්ටිය මට මැසේජ් දාලා අහන්න කමක් නැහැ හරි හොඳයි ඉතින් ළමයි අපේ එතකොට දැන් භාග පාඩම ඉවරයි මේක ඉතුරු ටික ඔයගොල්ලෝ හෝම්වර්ක් වලට මාර්ක් කරගන්න මම ගොඩක් ගණන් හැදුවනේ හරි දැන් අපි ළමයි පොඩි වෙලාවක් තියෙනවා තව විනාඩි 15ක් විතර ප්‍රතිශත පාඩමේ පළවෙනි කොටස අපිට කරන්න වෙලාව ඇති හරි දැන් දාන්න මාතෘකාව ප්‍රතිශත හතරවෙනි පාඩම ඉක්මන් කරන්න ප්‍රතිශත හතරවෙනි පාඩම අපි ඔයාලගේ ළමයි දැන් පළවෙනි වාරයට පාඩම් 9යි තියෙන්නේ ප්‍රතිශත 4 දාන්න ප්‍රතිශත 4 වෙනි පාඩම හරි දැන් මේක ළමයි අපිට පළවෙනි කොටස නම් ලේසි හරි සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න දේවල් තමයි ඉගෙන ගන්න තියෙන්නේ ලාභ අලාභ වට්ටම් හරිද කොමිස් හරිද ප්‍රතිශත සම්බන්ධ කොටස් හොඳයි අටේ පන්ති ඉගෙන ගත්තා ඔයගොල්ලෝ ප්‍රතිශත නේ 6 7 පන්ති වල ප්‍රතිශත සම්බන්ධ කොටස් ඉගෙන ගන්නනේ හරි මාතෘකාව දාන්නට ප්‍රතිශත හරි දැන් අපි ප්‍රතිශතය කියන එකේ තේරුම මොකද්ද හරිද ප්‍රතිශත ලකුණ මතකයි නේද ප්‍රතිශතයෙන් මොකක්ද අපි අදහස් කරන්නේ ප්‍රතිශත 4 පාඩම හරි දැන් ඔයගොල්ලන්ට මතක ඇති ප්‍රතිශත ලකුණ නේද දැන් ඔයගොල්ලන්ට මතක ඇති අටේ පන්තියේදී ඉගෙන ගත්තා අපිට පුළුවන් ළමයි ප්‍රතිශතයක් භාගයකට හරවන්න පුළුවන් නේ මතකද ඔය ඉතුරු ගණන් ටික හදන්න ඕනේ කලින් පාඩමේ භාග පාඩමේ ගෙදර වැඩ වලට මාක් කරගන්න. හරි. දැන් මතකද අටේ පන්තියේ ප්‍රතිශත සම්බන්ධයෙන් ඉගෙන ගත්තේ ඒක පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. ඔව්. එතන කියන්නේ දැන් මේ ප්‍රතිශතයේ කියන එකේ ප්‍රතිශත ලකුණනේ මතක තියෙනවා. ඉස්සෙල්ලා උඩට කියන්නේ අටේ පන්තිය කරපුවා. ප්‍රතිශත ලකුණ. හරි අටේ පන්තිය මතක තියෙන්න ඕනේ. අටේ පන්තියේ ප්‍රතිශත පාඩම මතක තියෙන්න ඕනේ ගණන් හදපුවා. ප්‍රතිශත ලකුණ ආගන්න හරි දැන් මේ ප්‍රතිශත ලකුණ තේරුම මොකද්ද කිසියම් දෙයකින් 100ට කොච්චරක්ද කියන එකනේ 100න් පංගුවක් වගේ අදහසක් තමයි එන්නේ 100ට කොච්චරක්ද කියන එක. හරි මේකේ තේරුම 100ට කොච්චරක්ද? 100න් කොච්චරක්ද? අපි හිත 100ට කොච්චරක්ද? සරල දෙයක්. හරි 100න් කොච්චරක්ද? 100න් කොච්චරක්ද? එහෙමත් උනා ලියා ගන්න. සාමාන්‍ය තේරුම. කිසියම් දෙයකින් 100ට කොච්චරක්ද කියන එක. හරිද? මම උදාහරණයක් කියනවා අර 100ට 50යි. 100ට 50යි නේ? 100ට 50යි. හරිද? එතකොට මේක දැන් ළමයි අපෙන් අහනවා මේක භාගයක් ලෙස දක්වන්න කියනවා. හරි මේ ප්‍රතිශත ලකුණේ නිකන් තේරුම මතක තියාගන්න 100ට කොච්චරද කියන එකනේ. ඒ කියන්නේ ඒකේ නිකන් කියවෙන්නේ 100න් එකක් වගේ අදහසක් එන එකයි එතන. මෙතන තියෙන්නේ නිකන් 100න් කොච්චරද නේ? 100න් එකක් වගේ අදහසක් තමයි මේ ප්‍රතිශත ලකුණ තේරුම. දැන් මේක අපි අපිට භාගයක් ලෙස දක්වන්න කිව්වොත් 150 කියන ප්‍රතිශතය භාගයක් ලෙස දක්වන්න මතකද මොකද්ද කරන්න ඕනේ? භාගයක් ලෙස දක්වන්න. අපි ඒක කරන්නේ තමයි එතන 100න් 50 කියන එක තේරුමනේ. හරි ඒ කියන්නේ 50 වැඩි කිරීම 100ට 1. නැත්නම් 100න් 50යි කෙලිම ලියුවේ නේ. 50 වැඩි කිරීම 100න් 1.
අර ප්‍රතිශත ලකුණු තේරුම නිකන් අර 100න් එකකින් වැඩි කරනවා වගේ අදහසක් තියෙනවා. 50 වැඩි කිරීම ප්‍රතිශත ලකුණෙන් කියවෙන්නේ 100න් එක කියන්නේ. 100ට 50යි 100න් 50යි. මෙතන ඒක තමයි අපිට මේ 100න් 50 කියන එක සරල කරාම අපිට කියන්නේ කීයද? මේක දැන් දශම සංඛ්‍යාවක් කරන්නත් පුළුවන් භාගයක් කරන්නත් පුළුවන්. 3යි 50යි ගැඹුරු කීය දෙන්නේ? 100න් 50 සරලම කරොත් ඔව් 50ට 1යි 50ට 100ට 2යි කීය දෙන්නේ? දෙකෙන් 1යි. මතකයිද භාගයක් කරන විදිය? 100ට 50 කියන ප්‍රතිශතය භාගයක් කරන්න පුළුවන්. ඒත් 100ට 50 කියන ප්‍රතිශතය තමයි දශමයක් බවට හරවන්න කිව්වොත් මේ දශම සංඛ්‍යාවක් බවට හරවන්න. දශම සංඛ්‍යාවක් කරන්න කිව්වොත් ඒකත් ඔය විදිහට අපිට කරන්න පුළුවන් නේ. 100න් 50 නෙවෙයි තියෙන්නේ. 100න් එකකින් ගුණ කරාම මෙතන තියෙන්නේ 100න් 50යි. හරි 100න් 50යි කියන්නේ තමයි ඕගොල්ලෝ දන්නවා 50 බෙදීම 100න්. එතකොට අපි දන්නවා 100න් 10න් 10න් බෙදද්දී සංඛ්‍යාවක මෙන්න මේ තියෙන දශම ටික මොකද වෙන්නේ? මෙන්න මේ උඩ තියෙන සංඛ්‍යාවේ දශම ටික මෙතන තියෙන්නේ. මේ දශම ටික මට කියන්න 100න් බෙදනවා කියන්නේ කී පාරක් කොහාට පයින්නවද? දෙපාරක් කොහාටද පයින්නේ? මෙන්න මේ උඩ තියෙන සංඛ්‍යාවේ දශම ටික මෙතන තියෙන්නේ 50 කිව්වාම නේ. ඔව් මේ දශම ටික වම් අත පැත්තට 100 කියන්නේ බිංදු දෙකක් ඉන්න දෙපාරක් පයින්නවා. හරිද? 100න් 50 ඉඳලා මෙතන 100න් දෙක දැන් 50 වෙලින් 100 නේ 50 වෙලින් 100 සරල කරාම දෙකෙන් එකයි. භාගයක් කරාම දශම සංඛ්‍යාවක් කරන්න කිව්වොත් 50 වෙලින් 100 අපිට 100න් බෙදද්දී මේ දශම ටික 1යි 2ක් පයින්නවා මෙතනට පයින්නවා. එතකොට ඉස්සරහින් බිංදුවක් දාන්න වෙනවා. නේ? මතකයි නේද? එහෙනම් උත්තරේ 0.5යි. බිංදුව නම් ආයෙ දාන්න ඕනේ නැහැ පස්සේ බිංදුව. 0.5යි බිංදුවයි. ඒ කියන්නේ 0.5යි. මේක තමයි 100ට 50 දශම සංඛ්‍යාවක් කරනවා වෙන්නේ 0.5යි. 100ට 50 කියන ප්‍රතිශතය භාගයක් කරනවා වෙන්නේ දෙකෙන් එකයි. හරි මේ දෙක ටක් ලියා ගන්න. 100ට 50 කියන ප්‍රතිශතය භාග සංඛ්‍යාවක් කරනවා වෙන්නේ දෙකෙන් එකයි. අන්ත දෙකෙන් එකයි. දශම සංඛ්‍යාවක් කරාම හරිද? 0.5ක් තමයි එන්නේ ඔවන්ට තියෙන්න ඕනේ. 100න් බෙදුවොත් දශම ටික දෙපාරක් වම් පැත්තට පයින්නවා. 10න් බෙදුවොත් එකපාරයි පයින්නේ. 1000න් බෙදුවොත් තුන් පාරක් පයින්නවා. හරි? ඔයගොල්ලෝ 6 මේ 7 8 පන්ති වල ඉගෙන ගත්ත කොටස්. බෝඩ් එක පැහැදිලිවද? ලයිට් වැඩ ඔක්කොම නේ. තමයි බෝඩ් එක පේන්නේ නැද්ද පැහැදිලිව? පේනවද? පේනවා. පේනවා. චුට්ටක් බලන්න සිග්නල් පොඩ්ඩක් අඩු වුණාම ක්ලියර් ගතිය අඩු වෙයි. හරි. හරි නේද? හරි. හොඳයි. දැන් අපි මේ ප්‍රතිශත කියන ලකුණ භාවිතා වන අවස්ථා තමයි මේ පාඩමේ ඉගෙන ගන්න. මේව දැන් ආයෙ ඉගෙන ගන්න නැහැ. භාග ප්‍රතිශත කරන්න, දශම සංඛ්‍යා ප්‍රතිශත කරන්න. මොකද අන්තිම උත්තරේ මේකද? 100ට 50 දශම සංඛ්‍යාවක් කරාම එන්නේ 0.5යි. 150 එන්නේ 150යි. එතකොට මේ 50 තියෙන මෙන්න මේ ටික දෙපාරක් මේ පැත්තට පයින්නවා 100න් බෙදද්දී. මේක තියෙන්නේ 50 බෙදීම 100නේ. ඔව්. ඒතර 0.5යි 0යි කියලා කියන්නේ 0.5යි කියන එකම තමයි. හරි නේද ඒක? හරි. දැන් යන්නේ මෙම පාඩමේදී අපි මේ ප්‍රතිශත භාවිතා වන අවස්ථා ඉගෙන ගන්නවා. මතක නැද්ද? හරි. දැන් භාගයක් තමයි දැන් මේ මම කරේ ප්‍රතිශතයක් භාගයක් බවට හැරෙවුවා නැත්නම් දශම සංඛ්‍යාවක් බවට හැරෙවුවා. හරි. අපි දැන් මේකේ තව එකක් මෙහෙම කරමු. දැන් මම දෙනවා භාග සංඛ්‍යාවක්. උදාහරණයක් 4න් 3. 4න් 3
මම කියනවා හරි මේ අටේ පන්ති ඒවා ප්‍රතිශතයක් බවට හරවන්න. ලියන්න ප්‍රතිශතයක් බවට හරවන්න. කාටද මතක? අටේ පන්ති ඉගෙන ගත්තා භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට හරවන්න මොකක්ද අපි කරන්නේ? කාටවත් මතක නැද්ද? को इलिशा මතකද? චිරායු නේ යශෝදා දැන් මතක නැද්ද? අමතක වෙලාද? 100ෙන් වැඩි කරනවා. 100ෙන් වැඩි කරනවා හරි. තමයි අපි ලියාගන්න භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්න කිව්වොත් ඒ භාගය 100ෙන් ගුණ කරන්න දෙන්නේ. හැබැයි ප්‍රතිශත ලකුණ දාන්නත් ඕනේ අන්තිමට නේද? ප්‍රතිශතයක් කරද්දී ඒ දී ඇති භාග සංඛ්‍යාව 100ෙන් ගුණ කරන්නත් හරි. 100ෙන් ගුණ කරන්න ඕනේ. හරි. මෙන්න බලන්න 100ෙන් ගුණ කරද්දී අපි සාමාන්‍යයෙන් කියන්නේ 100ට 100ෙන් විතරයි. ප්‍රතිශත ලකුණ තේරුම 100ට කියන එක 100ට 100ෙන් ගුණ කරන්න ඕනේ භාග සංඛ්‍යාව. දී ඇති භාග සංඛ්‍යාව 100ට 100ෙන් ගුණ කරාම අපිට ප්‍රතිශතයක් බවට හරව ගන්න පුළුවන්. එතකොට මෙතන 100ෙන් ගුණ කරද්දී මෙතන නිකන් භාග සංඛ්‍යාව ගුණ කිරීම වගේ වුණා මෙතන ඇතින් එකක් තාවලන්න පුළුවන් නැත්නම් තමයි නෑ. හරි. මම කියන්නේ 4යි 100යි 4ෙන් කැපෙනවා නේද? එහෙම නැත්නම් ඉතින් අවුලක් නෑ මෙතන 3 වරක් 100 300යි බෙදීම 4. 304 බෙදුවත් හරි. එහෙම නැත්නම් ඉතින් කැපුවේ හැන්නේ මොන කපන්න 4ට 4 වරක් 1යි 100 උඩ යට කැපුවේ හැන්නේ 100 4 වරක් 25යි. එතකොට තමයි මෙතන එන්නේ ප්‍රතිශත ලකුණ දෙන්නත් ඕනේ 3 වරක් 25 කියන්නේ 75. යට මේක තියෙන්නේ 1යි නේ 75ට 1යි. ඒ කියන්නේ කීයද? 75යි 100ට 4ෙන් ගුණ කියන භාගය ප්‍රතිශතයක් බවට හැරෙව්වහම 175යි එන්නේ. 175යි. හරි එකක් කරනම් මතක් වෙනවා ඇති. හරිද? දශම සංඛ්‍යාවක් වුණත් අපිට හරවන්න පුළුවන් ප්‍රතිශතයකට. මුලින්ම දශම සංඛ්‍යාව භාගයක් ලෙස ලියා ගන්න ඕනේ. 175යි මේකේ ඉන්නේ. දශම සංඛ්‍යාවක් දුන්නොත් ප්‍රතිශතයක් කරන්න දශම සංඛ්‍යාව ඉස්සෙල්ලා භාගයක් බවට හරවන්න ඕනේ. හරවලා 100ෙන් ගුණ කරන්න තියෙන්නේ. 100ට 100ෙන්. හරි ඒවා පොඩ්ඩක් ආයි බලන්න අටේ පන්තියේත් කරානේ. හරි. දැන් අපි එමු පාඩමට. හරි පොඩි කොටසක් මම ලියලා නවත්තන්නම්. හරි. මේක පොඩ්ඩක් ආයි බලන්න අටේ පන්තියේ කරපු ඒවා. හරි. දැන් ළමයි මේ අපේ මේ 9 පන්තියේ ප්‍රතිශත පාඩමේදී අපි ඉගෙන ගන්න මේවා නෙමෙයි. මේ ප්‍රතිශතවල යෙදෙන තැන් ප්‍රතිශත භාවිතාවන තැන් ලියන්න මෙහෙම. මෙම පාඩමේදී ප්‍රතිශත භාවිතාවන අවස්ථා ඉගෙන ගැනීම සිදු කරයි. ප්‍රතිශත භාවිතාවන අවස්ථා හරි. සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා ඇති මේ ප්‍රතිශත ලකුණ භාවිතාවන අවස්ථා. හරි මෙම් පාඩමේදී අපි ප්‍රතිශත භාවිතාවන අවස්ථා තමයි ඉගෙන ගන්නෙ. සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා තියෙන අවස්ථා කීපයක් කියන්නේ. එකක් තමයි බැංකු කටයුතු වලදී. උදාහරණ උනන් ලියන්න බැංකු කටයුතු වලදී. මට කියන්න ප්‍රතිශත ලකුණ භාවිතා කරනවා. දැකලා තියෙනවද? පොලිය ගණනය කරද්දී මූල්‍ය ආයතන වල නේ පොලිය ගණනය කරද්දී බැංකු කටයුතු වලදී ප්‍රතිශත ලකුණ දැන් ඔයගොල්ලන්ට සමහරවිට බැංකු පොතක් තියෙනවනේ අනිවාර්යයෙන්ම නේ මොකක් හරි බැංකුවක. ඒතකොට නේ රන් කැකුළු හරි මල් කැකුළු හරි මොකක් හරි නේ බැංකු ගිණුමක් ඇති. එහෙම දිනව නේද?
ඈ සිඟිති කැකුළු හරි නැද්ද? තාම චූටි ළමයිනේ. ඈ නෑ මල් කැකුළු රන් කැකුළු තියෙනවා හොඳයි. හරි චූටි කාලේ දාපුවා ඉපදෙද්දි. ඒතර ඒ වගේ බැංකු කටයුතු වලදී ඔයගොල්ලෝ දැන් බැංකුවේ ඔයගොල්ලන්ගේ පොතේ සල්ලි දාලා දිනවනේ. බැංකුවේ තැන්පත් කරලා දිනවනේ. ඒතර ඒකට ළමයි පොලිය හැදෙනවනේ. අවුරුද්දක් පාසා පොලිය හදද්දී බැංකුවෙන් පොලි ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. මෙච්චරකට මෙච්චරක් ගෙවනවා 100%ක් පොලි ගෙවනවා. පොලි ප්‍රතිශතය අවුරුද්දට 100%යි. හරිද? ඒ වගේම අපිට 110 108නේ එක එක බැංකුවල වෙනස්. සාමාන්‍ය ඕගොල්ලෝ වැඩි පොලි ප්‍රතිශතයක් ගෙවන බැංකුවක සල්ලි දැම්මොත් තමයි වැඩි පොලියක් හම්බ වෙන්නේ. හරි. ඊට පස්සේ තව ගත්තොත් ඔය භාණ්ඩ විකුණද්දී වට්ටම් කොමිස් දැකලා තියෙනවද? දැන් ඔය උත්සව සමයේ ඔයගොල්ලෝ සමහරවල්ලා ඇඳුම් ගන්න යනවා, shopping කරන්න යනවනේ. ඉස්කෝලේට අවශ්‍ය බඩු ගන්න ගියාම ගහලා තියෙනවා ඩිස්කවුන්ට්. මේ පොත් සඳහා 120ක් ඩිස්කවුන්ට්. 120ක් අන්න ප්‍රතිශත ලකුණ. වට්ටම්. අපි ඔයාලට කියන වට්ටම් දෙනවා. භාණ්ඩ විකිණීමේදී රූපවාහිනී යන්ත්‍රයක් විකුණද්දී ගහලා තිනවා 110ක වට්ටමක් දෙනු ලැබේ. ලකුණු කළ මුදලින් 110ක් අඩු කරනවා. එකපාර අපි ගන්නවා නම් අන්න ළමයි ප්‍රතිශතවල භාවිත වන අවස්ථා. හොඳයි. ඔය වගේ ඔයගොල්ලෝ තනියම තව මට ලියලා දෙන්න ඕනේ අවස්ථා තුනක්. මම ඊළඟ සතියේ ඔය ආශ්‍රිත ගණන් හදන්නම් ප්‍රතිශත භාවිතා වන අවස්ථා. හරි. දැන් ළමයි අපිට වෙලාව අදට ඉවරයි ක්ලාස් එකේ. හරිද? තව ඔයගොල්ලෝ ඔය වගේ ප්‍රතිශත ලකුණ පාවිච්චි වෙන අවස්ථා කිහිපයක් උතන ලියන්න. හරි. මූල්‍ය ආයතනවල ඊට පස්සේ භාණ්ඩ විකිණීමේදී ලාභ නේ ලාභ වෙද්දී භාණ්ඩ විකුණද්දී ප්‍රතිශත පාවිච්චි වෙනවා. කොමිස් මුදල් ගණනය කරද්දී වට්ටම් හරි ඒවා පොඩක් ඔයගොල්ලෝ ටික ලියන්න. හොඳයි. එහෙනම් අපි ඊළඟ සතියේ හම්බ වෙමු. මේ පාඩමේ ඉතුරු ටික කරලා ඉවර කරමු 4 වෙනි පාඩම. හරි. එහෙනම් පාඩම් රෙකෝඩින් අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් කලින් කරපු පාඩම් වල ඉල්ල ගන්න පුළුවන්. WhatsApp වලින් මැසේජ් එකක් දාන්න මට. හරි. එහෙනම් හරි අපි ක්ලාස් එක අවසන් කරමු. හරි කුසන්නයි. සුබ රාත්‍රියක්. සියලු දෙනාට හෝම්වර්ක් ටික කරන්න ඕනේ.